පින්නතුනි මේ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනා මාලාවේ දේශනා 30 ගණනක් පමණ මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා. පහුගිය අන්තිම දේශනාව නිමා කරන්නට යෙදුනේ භාග්‍යතුන් වහන්සේ භාවනාවට වාඩි වෙන ආසන පිළිබඳව පැහැදිලි කරලා තිබිච්ච ආකාරයෙන් අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන මේ කාරණා තුන අපි සාකච්ඡා කළා. අරණ්‍ය කියන්නේ මොකේටද? රුක්ක මූලය කියන්නේ මොකේටද? ශුඤ්ඤාගාර කියන්නේ කොයි ආකාරයේ තැන් වලටද කියන කරුණු කාරණා අපි ආකාර වශයෙන් සංඛ්‍යා වශයෙන්ම සාකච්ඡා කරන්නට යෙදුණා. එhmenan එදා දේශනාව නිමා කරන්නට යෙදුනේ භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කළ මේ ඉරියව් හතරක් පිළිබඳව අපි පැහැදිලි කළා. සතර ඉරියව් පිළිබඳව භාවනා වඩන ඉඳගෙන සිටගෙන ඇවිදිමින් සැතපෙමින් මේ ඉරියාපත හතර පිළිබඳවම අපි පැහැදිලි කළා. නමුත් මේ ඉරියාපත හතරෙදී සිත විසිරෙන ආකාරයත් අපි සඳහන් කළා. ඒ නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ භාවනාවට සුදුසුම ආසනයේ හැටියට මේ ඉඳගෙන භාවනා වඩන එක අනුදැන වදාරලා තියෙන බව අපි මේ පිළිබඳව අන්තිමට සඳහන් කරලා නිමා කළා. එhmenan භාග්‍යතුන් වහන්සේ මේ භාවනාව සඳහා දෙපැත්තටම බර නොවි මධ්‍යස්ත වූ සුදුසු වූ ආකාරයෙන් මේ කර්මස්ථානයේ පිනිස දේශනා කළා. මේ බද්ධාසනය කියන්නේ වාඩි වෙලා භාවනාව වඩන එක ඊටාම සුදුසුයි කියලා දෙපැත්තටම බර නොවි මේ කාරණාව අද දේශනාවේ ඉදිරියට අපි සාකච්ඡා කරනවා. කොහොමද ඒ පැත්තට බර වීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. සමහර කෙනෙක් භාවනාවට වාඩි වුණාම ඔහුටත් නොදැනීම අපි සමහර වෙලාවක දකිනවා ඉදිරියට නැමිලා ඉන්නේ. නමුත් පුද්ගලයාට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඔහුටත් නොදැනීම ඔහු ඉදිරියට නැමෙනවා. සමහර කෙනෙක් Tamanටත් නොදැනීම පිටිපස්සට නැමෙනවා. අන්න ඒ කාරණාව තමයි මේ දෙපැත්තටම නොනැමී කියන කාරණාවම අවධාරණය කරලා සඳහන් කරලා තියෙන්නේ. ඉඳගෙන ආස්වාස ප්‍රාස්වාස එහෙම නැත්නම් මේ කාරණාව ආස්වාස ප්‍රාස්වාස භාවනාවට ඉඳගෙන කිරීමම තමයි යෝග්‍යයි කියලා දේශනා කළේ. ඒ නිසා සඳහන් කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස නම් අරමුණු කිරීම යනු ආස්වාස ප්‍රාස්වාස අරමුණු කිරීම යනු දැඩිව ඉඳ ගැනීම ඍජුවම දැඩිවම මේ ආසනයේ වාඩි වීම කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව එහෙම නැත්නම් කොහොමද ඒ ඉඳ ගැනීම සම්පූර්ණ කරන්නේ කියන කාරණාව සඳහන් කරනවා. පල්ලංකං ආභුජිත්වා කියන වචනයෙන් පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන මේ පළඟක් බැඳගෙන එහෙම නැත්නම් පල්ලංක නම් ඌරු බද්ධාසනය කියලා සඳහන් කරනවා. ඌරු බද්ධාසනය කියන වචනයෙන් හඳුන්වලා තියෙනවා කොහොමද මේ ඌරු බද්ධාසනය කියන එක පැහැදිලි කරලා තියෙන්නේ. ඒක සඳහන් කරනවා දනහිස් දෙකම නමලා එන බද්ධාසනය හදාගන්න කියලා. දනහිස් දෙකම නමලා පිරිමි කෙනෙක් වාඩි වෙනවා නම් දනහිස් දෙක නමලා අපි සඳහන් කරනවා බද්ධ පර්යංකය කියලා. එහෙම වාඩි වෙනවා. කාන්තාවක් වාඩි වෙනවා නම් අර්ධ පර්යංකයෙන් වාඩි වෙනවා කියලා අපි සඳහන් කරනවා. දනහිස් දෙක ඉදිරියට නමලා වාඩි වෙන ක්‍රමය. එහෙනම් ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා බද්ධාසනය කියන වචනේ. ඊළඟට සඳහන් කරනවා එහෙම වාඩි වෙන එක කෙනෙකුට සමහරලාවට අපහසු වෙන්න පුළුවන්. දීර්ඝ වේලාවක් එහෙම ඉන්න බැරි වෙන්න පුළුවන්. එහෙම බැරි වෙන්නේ මුලින් හුරු කිරීමක් සහ පුරුදු කිරීමක් නැති නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ක්‍රමය මේකයි කියලා. එහෙනම් මේ නිවන හොයන්න මේ භාවනාවට වාඩි වෙන්න තියෙන ක්‍රමය ඒකම තමයි. අපිට පහසුයි අපිට ලේසි මෙහෙම වාඩි වුණාට අපහසුයක් නැති වෙයි. මෙහෙම වාඩි වුණාට භාවනාවට ඒක හානියක් නොවේයි කියලා අපි සමහරලාට අපේ මනස තුළින් තර්කයක් ගොඩනගන්න පුළුවන්. නමුත් එහෙම වාඩි වීම මේකට කොහොමද බලපාන්නේ කියන කාරණාව මනාව භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා. අන්න ඒ නිසා තමයි මේ බද්ධාසනයේ ඊටාම වැදගත්. ඒ නිසාම
අපිට බද්ධාසනය පුරුදු කරන්න අපි කලිනුත් සඳහන් කළා. එදිනෙදා ගෙදර දොරේ කරන කටයුතු. ඒ වාඩි වෙලා කරන බොහෝ කටයුතු වලදී මේ බද්ධාසනයෙන් වාඩි වෙන්න ටික ටික උත්සාහ කළා නම් ඒක ප්‍රගුණ වෙනවා. ඒක පුරුදු වෙනවා. ඒ අපහසුතාවයේ මගහැරිලා යනවා. සමහර වෙලාවට රූප වාහනීය නරඹන වෙලාවට බිම වාඩි වෙලා ඒ විදිහට බද්ධාසනයෙන් යුක්තව ඉන්න උත්සාහ කෙරුවොත් අපිට සමහරලාට අපේ අරමුණ නිරන්තරයෙන් රූප වාහනීය කෙරෙහි බැඳිලා තියෙන නිසා මේ වේදනාව දැනෙන එක අඩු වෙලා සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් වෙයි. එහෙම මේ පාද නැමිලා හැදුනහම ක්‍රමක්‍රමයෙන් අපිට ඒ වාඩි වීම ප්‍රගුණ වෙනවා, හුරු වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ මේ බද්ධාසනේ හදාගන්න ආනාපාන සති භාවනාව හරියටම වඩන්න නම්. ඒ කාරණාව ඊළඟට පැහැදිලි කරලා දෙනවා. පල්ලංකං ආභුජිත්වා ඊටාම හොඳින් පළඟක් බැඳගෙන වාඩි විය යුතුයි කියන කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උජුං කායං පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං හැටියට තමයි දිගට දේශනා වෙන්නේ. මොකද්ද මේ උජුං කායං කියන්නේ කියන කාරණාව? උජුං කායං පනිදාය. මේ කය හොඳින් ඍජු කරගන්න කියලා දේශනා කළා. එhmenan කය හොඳට ඍජු වෙන ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ ආසනය කය හොඳට ඍජු කරනවා. වෙන කිසිම ක්‍රමයකින් කය ඍජු කරන්න අපි බලාපොරොත්තු වෙන විදිහට කය ඍජු වෙන්නේ නැහැ අපි හිතුවට. නිසා කය හොඳට ඍජු කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ආසනයෙම පමණයි. ඒ නිසාම සඳහන් කරනවා මේ කොන්ද අපේ ශරීරයේ කොන්ද ප්‍රදේශයේ මේ කොන්දේ ඉහළ ප්‍රමාණයේ පිටිපස ප්‍රදේශයේ තියෙන මේ ඇටකොටු කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා සඳහන් කරනවා. අපි ඉලපැලලි කියලා සඳහන් කරනවා. මේ ඇටකොටු 18ක් විතර තියෙනවා කියලා සඳහන් කරනවා. කොඳු වැට පේලියට සම්බන්ධ වෙච්ච පිටිපසින් සම්බන්ධ වෙලා ශක්තිමත්ව තියෙනවා නම් ඉදිරියට යන්තම් හේතු වෙලා තමයි තියෙන්නේ ඉදිරි පැත්තෙන්. ඉතින් මේ 18ක් ප්‍රමාණ වූ ඇටකොටු හරියටම එකට එක ගෑවෙන්න ඕනේ කියලා කියනවා. එහෙම වෙන්නේ හොඳට කය ඍජු වුණාට පස්සේ. හරියටම එකට එක ගෑවෙන්න ඕනේ. ඒ කාරණාව පැහැදිලි කරනවා අට්ඨාරස පිට්ටි කංකකේ අට්ඨාරස පිට්ටි කණ්ඨකේ කෝටියා කෝටින් පටිපාදිත්වා අට්ඨාරස පිට්ටි කණ්ඨකේ කෝටියා කෝටින් පටිපාදිත්වා මේ 18ක් වූ ඇටකොටු එකට වැදෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එතකොට තමයි හොඳට කය ඍජු වෙලා තියෙන වෙලාව. එහෙම ඉඳගත් පුද්ගලයාගේ හැම මස් සහ කණ්ඩරා නැමෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. දැන් කය ඍජුයි. ඒ නිසා හැම නැමෙන්නෙත් නැහැ, මස් නැමෙන්නෙත් නැහැ, කණ්ඩරා නැමෙන්නෙත් නැහැ. චම්ම මංස නහාරු කියන මේ කොටස් තුන නැමෙන්නේ නැහැ. මේවා දැඩිව නිරන්තරයෙන් නැමිලා තියෙනවා. මේ විදිහට කය ඍජුුන් නැත්තම් ටික ටික නැමෙනවා. මේ හැම මස් සහ කණ්ඩරා නැමෙන්න පටන් ගත්තාම තමයි අර වේදනාව දැනෙන්න පටන් ගන්නේ. දැන් මෙහෙම ඉන්න බෑ වගේ වේදනාව දැනෙන්න පටන් ගන්න මෙවුවා අයථා ලෙස නැමිලා තියෙන නිසා. ආන් ඒ නැමෙන බව නැති කරන්න තමයි මේ ඍජු වූ ආසනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ හැම මස් කණ්ඩරා නැමුණහම උපදින වේදනාව වැඩි වෙනකොට භාවනා අරමුණ පිට ගිහිල්ලා වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා පැහැදිලි කළා ෂණයෙන් ෂණයේ වේදනාව උපදිද්දී හිත එකඟ කරන්න පුළුවන් නැක්කමක් නැහැ කියලා. මොහොතින් මොහොත එnde හිත එකඟ වෙනවට වඩා වේලාව ගත වෙන්න සිද්ධ වෙන්නේ වේදනාව වැඩි වෙන එක. එතකොට හිත එකඟ වෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසාම තමයි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ මුලින්ම භූමිය පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ. භූමිය පිළිබඳව දේශනා කළේ ඊළඟට කය පවත්වන විදිය ගැන දේශනා කළා. මුලින්ම භූමිය දේශනා කළා වාඩි වෙන හැටි.
ඊළඟට කය පවත්වන ක්‍රමය පිළිබඳව දේශනා කළා. ඍජු කරලා තියාගන්නේ කොහොමද කියලා. ඉන්පසුව දේශනා කළා සිත තියාගන්න ඕනේ කොහොමද කියලා. දැන් භූමියත් පැහැදිලි, කය පවත්වන්න ඕනේ ආකාරයත් පැහැදිලි. ඊළඟට දැන් අපි හිත කොහොමද මෙතනදී තියාගන්න ඕනේ? ඒක පැහැදිලි කරනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සිත සකසා ගන්න ඕනේ ආකාරය. සිහිය පෙරටු කරගන්න එහෙම නැත්නම් සිහිය පෙරටු කරගෙන මේ කාරණාවට එළඹිය යුතුයි. සිහිය පෙරටු කරගන්න කියලා දේශනා කරනවා. කර්මස්ථානාභිමුඛ සිහිය පවත්වන්න කියලා කියන්නේ කර්මස්ථානාභිමුඛව සිහිය පවත්වන්න කියලා දේශනා කරනවා. කම්මට්ටානාභි මුඛං සති සපරිත්වා කියලා දේශනා කරලා තියෙනවා ඒක. පරිමුඛං මේ පරි කියන වචනේ තේරුම පරිමුඛං හාත්පසින් ග්‍රහණය කරගත්ත කියන එක. කම්මට්ටානාභි මුඛං සති සපරිත්වා. එතන පරිමුඛං කියලා කියන්නේ හාත්පසින් ග්‍රහණය කරගන්නවා කියන අර්ථය. ඊළඟට මුඛං කියලා කියන්නේ නිවනට යොමු වූ එහෙම නැත්නම් එහෙ මෙහෙ දුවන සිත පාලනය කරනවා කියන අර්ථය තමයි මුඛ කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා සති. මොකද්ද මේ සති කියලා කියන්නේ? දැඩිව එළඹීම එහෙම නැත්නම් මනා වූ සිහිය. සති කියලා සඳහන් කරනවා මේ පාඨයේ වචනයෙන් වචනේ තේරුම අරගත්තොත් එහෙම තමයි ගොනු වෙලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මහා සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ විසුද්ධි මාර්ගයේ මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා මේ කාරණාව. විසුද්ධි මාර්ගයේ සහ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මේ කරුණ මනාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන තැන් දෙකක්. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා, සතිපට්ඨාන සූත්‍රයේ දේශනාව කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි විසුද්ධි මාර්ගයේ පටිසම්භිදා මග්ගය අනිවාර්යෙන් අපි හදාරන්න ඕනේ. ඒ කියලා කියන්නේ මේ කාරණාව වඩා තහවුරු කරගන්න ඕන නිසා මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මේ ධර්ම සාකච්ඡාව සමහර වෙලාවට අපේ අය මේ වෙනකොට දෙවෙනි වතාවත් අහනවා. ඒ නිසා ඔබට වැටහෙනවා නම් මෙතන වාඩි වෙලා අපි ධර්ම ශ්‍රවණය කරාට වඩා එහෙම ශ්‍රවණය කරනකොට අපට යම් පහසුවක් වඩා ලේසි බවක් තේරුණා නම් ඒ අපි දෙවෙනි පාරක් අහපු නිසා. තුන්වෙනි පාරක් ඇහුවනම් මේ අවස්ථා දෙකේම නොතේරුණ කරුණු ආපහු වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේශනාව හරියට සම්පූර්ණ කරන්න නම් අපි මුලින් සඳහන් කළා මේක ධර්ම සාගරයක්. අභිධර්ම පිටකයේ කොටසත් මෙතෙන්ට අන්තර්ගත වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍ර අට කතාව විසුද්ධි මාර්ගයේ පටිසම්භිදා මග්ග පාළිය මේ සියලු දේවල් මේ තුල සාකච්ඡා කරන්න ඕනේ. එහෙමනම් මේ කියපු කරුණු මේ දේශනාව අහන ගමන් විසුද්ධි මාර්ගයේ ආනාපාන සති කියන කොටසත් අපි කියව ප්‍රගුණ කරනවා නම් මේ කරුණු ටික ඇහෙනකොට කියවලා ඉගෙනගත්ත කාරණාවත් එක්ක අපිට මේක ඊටාම හොඳට පැහැදිලි වෙනවා. අභිධර්ම කොටසුත් සමහර තැන්වල සාකච්ඡා කරනවා. එතකොට ඒ සඳහන් කරන සිත් පිළිබඳවත් අවබෝධයක් තියෙනවා නම් මේ සඳහන් කරන සිත මෙන්න මේ සිතයි ඒ සිත ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. ඒ සිතේ ක්‍රියාකාරීත්වයත් මෙතන සඳහන් කරන කාරණාවත් එක්ක ගලප ගත්තාම අපිට මේක හරි පහසු බව හොඳටම දැනෙනවා. ඒ නිසා ධර්මයේ හදාරන කෙනෙකුටම මේක ඊටාම පහසුයි. ඒ නිසා තමයි සඳහන් කළේ විසුද්ධි මාර්ගයේ සහ පටිසම්භිදා මග්ගපාළිය අනිවාර්යෙන් බලන්න, කියවන්න, ප්‍රගුණ කරන්න එහෙම කරලා තියෙනවා නම් හරි වටිනවා කියන කරුණ. ඊළඟට පැහැදිලි කරනවා මෙතන පටිසම්භිදාවේ තියෙන ක්‍රමය ගැන. අපි මේ සාකච්ඡා කරන්නේ විසුද්ධි මාර්ගයේ තියෙන ක්‍රමය. නමුත් සඳහන් කරනවා පටිසම්භිදාවේ තියෙන හැටි. සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති කියලා දේශනා කරලා තියෙනවා. ඇයි සෝ සතෝව අස්ස සති කියලා සඳහන් කරන්නේ? ඔහු සිහියෙන්ම ආස්වාස කරයි, සිහියෙන්ම ප්‍රාස්වාස කරයි. මෙසේම සිහියෙන් එළඹෙනවා. ඒ සිහිය අතහරින්නේ නැතුව සිහියෙන්ම ආස්වාස කරයි, සිහියෙන්ම අත්හරි කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ සඳහන් කරන්නේ
ඔහු සිහියෙන්ම එළඹෙනවා. සිහියෙන්ම එළඹෙනවා කියලා කියන්නේ සිහිය පවත්වා ගන්නවා මේ භාවනාවට වාඩි වෙනකොට. සිහියෙන්ම ආස්වාස කරයි. දැන් ඔහු ඊටාම සිහි කල්පනාවේ යුක්තවම තමයි මේ ආස්වාස කිරීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් බාහිර වාතයේ ශරීරය තුළට ලබා ගැනීම කියන ආස්වාස ක්‍රමය ඊටාම සිහියෙන් සිද්ධ කරන්නේ. ඒ වගේම ප්‍රාස්වාසයත් මනාව සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. ආස්වාසයත් ප්‍රාස්වාසයත් කියන දෙකම මන සිහියෙන්ම කරන්න උත්සාහ කරනවා. ඊළඟට පැහැදිලි කරනවා මේ භාවනාව පටන් ගත්ත වෙලාවට සිහිය ටික වෙලාවක් අපි ගාව පවතිනවා. ආයෙ සිහිය අපෙන් ගිලිහිලා යනවා. ආයෙ ටික වෙලාවක් යනකොට සිහිය එනවා. ආයෙ සිහිය ගිලිහෙනවා. ආයෙත් සිහිය එනවා. ආයෙත් ගිලිහෙනවා. මේක තමයි පටන් ගන්නකොට ඇති වෙන ක්‍රමය. හැබැයි මේක ක්‍රමානුකූලව අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා සිහිය පිටට ගියා කියලා එළඹිච්ච ගමන් ආපහු මම ඉන්නේ භාවනාවට වාඩි වෙලා කියන කාරණාව නිසා ආයෙ සිහිය ඇති කරගන්නවා. ඒ කාරණාව ටික වෙලාවක් එහෙම කරගෙන යනකොට විනාඩි 10ක් 15ක් අපිට සිහිය එළියට යන වෙලාවට වඩා සිහිය පවත්වා ගන්න පුළුවන් වෙලාව වැඩි වෙනවා. ඒක තව ටිකක් දියුණු වෙමින් පවතිනකොට අපිට සිහිය පවත්වා ගන්න එක ඊටාම ලේසි කටයුත්තක් බවට පත් වෙනවා. මුලින්ම භාවනාවට වාඩි වෙලා සමහරලාට දවස් දෙකක් විනාඩි 15ක් 20ක් පැය භාගයක් කමාරක් උත්සාහ කරලා අපිට එපා වෙන්න පුළුවන් ඔය කියන හැටියට සිහිය එකඟ කරන්න අපිට බැහැනේ කියලා. ඒ නිසා අපි පශ්චාත්තාපයටපත් වෙනවා, කම්මැලිකමටපත් වෙනවා, අපහසුයි කියලා එපා වෙලා අතහැරලා දාලා. නමුත් මේක තමයි සිතේ ස්වභාවය. වේගෙන් ළඟ ඉන්නවට වඩා එළියට යන්නමයි හදන්නේ. ඒ නිසා ක්‍රමක්‍රමයෙන් වෑයම් කරන්නමයි දේශනා කළේ. ඒක එක අවස්ථාවකදීම පැය භාගයක පමණ කාලයක් අපි භාවනාවට වෙන් කළොත් අපිට අවසාන හරියට යනකොට අපිටම දැනෙන්න පටන් ගන්නවා දැන් සිත විසිරෙනවට වඩා එකඟ වෙලා තියෙන ප්‍රමාණය වැඩි කියලා. ඒ නිසා ප්‍රගුණ කරන්නම ඕනේ සංසාරي කියලා කියන්නේ ඒකයි. ඒතරම්ම පහසු වුණා නම් අපි මෙච්චර ඈත මේ සංසාරේ එන්නෙම නෑ. එදත් මේ විදිහට අමාරුයි කියලා අතහැරලා දැම්මා. අදත් අතහැරලා දැම්මොත් තවත් සෑහෙන කාලයක් අපිට දිගට යන්න වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙයි. නමුත් මේ ජීවිතෙන් සමහර වෙලාවට මාර්ගඵලයක් නොලැබුවත් හැමෝටම මාර්ගඵල ලැබෙන්න කියලා ආශිර්වාද කරලා පින් පමුණවන්න තමයි මේ දේශනා මාලාව මේ සත්පුරුෂයන් සිදු කරන්න තීරණය කළේ. හැමෝටම කෙසේ හෝ මාර්ගඵලයක් ලබන්න. නමුත් එහෙම ලැබුවත් නොලැබුවත් ඊළඟ ජීවිතේට හොඳ පුරුද්දක් අපිට තියෙන නිසා මේ පුරුද්ද එතෙන්ට එනවමයි. අපි සාකච්ඡා කළා භාග්‍යතුන් වහන්සේගේ සමහර ධර්ම දේශනාවක් ඉවර වෙනකොට 80000ක් 90000ක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් ධර්ම අවබෝධය ලැබුවා. ඒ ලැබුවේ මේ වාගේ සංසාරේ වීරිය කරලා තිබිච්ච අය, වෑයම් කරලා තිබිච්ච අය. එහෙම වීරිය කරන්න වෑයම් කරන්න පිරිස එකතු කරගෙන කටයුතු කරන නිසා අපිට මහත් වූ යහපතක් මහා පරිවාර සම්පත්තියක් එක්ක නිර්වාණය කරා ගමන් කරන්න ශක්තියත් අපිට ලැබෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ තමයි සංක කියන සක්විති රජතුමා පහළ වෙන්නේ. සංක කියන සක්විති රජතුමා තමන්ගේ සියලුම රාජ්‍ය අතහැරලා දාලා පැවිදි වෙන්න යනවා. පැවිදි වෙන්න යනකොට සංක කියන සක්විති රජුරුවත් එක්ක කොයිතරම් ප්‍රමාණයක් පැවිදි වෙනවා කියලා සඳහන් කරනවාද? 96 කෝටියක් රජුරුවත් එක්ක පැවිදි වෙනවා. කෝටි 96ක්. ඒ සංසාරේ එකට පින් කර ආපු අය වෙන්න පුළුවන්. ඒ තරම් එකතු වෙන්නේ 96 කෝටියක් කියලා කියහම මොන තරම් ජනගහනයක් වෙන්න ඕනේද? මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මොන තරම් ශ්‍රාවකයෝ ඉන්නේ ඇද්ද? ඒ සංසාරේ මේ වාගේ වෑයම් කර ධර්මයේ අධ්‍යයනය කර ප්‍රගුණ කර අන් අයට යහපත සලස්වමින් තවන්ද ධර්මාවබෝධය ලැබමින් කටයුතු කරමින් පින් පුරමින් වෑයම් කරපු නිසා එහෙම ශක්තියෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ කාරණාවද අපිට එතරම්ම වටින නිසා අපි හැම වෙලාවෙම මේ සිහිය එනවා යනවා කියන කාරණාවේදී මනාව ක්‍රමක්‍රමයෙන් සිහිය අපිට ලං කරගන්න පුළුවන්. ඒ සිහිය ලං කරගන්න පුළුවන් වෙන ආකාරය අපි කලින් දේශනාවකදී සාකච්ඡා කළා. කුළු හරකෙක් පිළිබඳව උපමාවක් අරගෙන දැඩිව හිටවපු කණුවක් ආශ්‍රය කරගෙන ගැට ගහපු සතෙක්
දඟලලා අන්තිමට කණුව ළඟ සැතපෙනවා වගේ අපේ හිතත් විසිරිලා අන්තිමේ අපිට ඕන තැනටම එනවා. හැබැයි ඒක පහසු නෑ. ඒ නිසා සඳහන් කරනවා සෝ සතෝව අස්ස සති. මේ සෝ සතෝව අස්ස සති කියන කාරණාව මෙතන විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ කියවනකොට. මේ සෝ සතෝව අස්ස සති කියන වචනය මේ වචන ටික ඔබට නිතර හම්බ වෙනවා. ඒ නිසා පැහැදිලි කරනවා මෙතන සෝ සතෝව කියන තැන සතෝ ඒව කියන අර්ථය තියෙන්නේ. සතෝ ඒව යම් තැනක ඒක සඳහන් කරලා තියෙන්න පුළුවන් සතෝ කියලා විතරක්. සෝ සතෝව කියලා සඳහන් කරන්නේ නැතුව සෝ සතෝ අස්ස සති කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මෙතන සතෝ කියලා තිබුණට සතෝව කියන වචනේ තමයි මේ කෙටි කරලා සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් කියවගෙන යනකොට සතෝ කියන තැන හම්බ වෙයි. ඒ සතෝ කියලා හම්බ වෙන හැම තැනම සතෝව කියන අර්ථය අන්තර්ගත වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ සෝ සතෝව අස්ස සති කියලා කියන්නේ සිහියෙන්ම ප්‍රාශ්වාස කරන්නත් ඕනේ කියන කාරණාව. සිහියෙන්ම ආශ්වාස කරන්නත් ඕනේ, සිහියෙන්ම ප්‍රාශ්වාස කරන්නත් ඕනේ. සතෝව යනු සිහියෙන්ම යන අර්ථය සඳහන් කරනවා. මේ සතෝ ඒව කියලා සඳහන් කරන්නේ ඒක pāli භාෂාවේ තියෙන රීතියක්. සතෝ ඒව නැත්නම් සතෝව ඒක pāli භාෂාවේ රීතියක්. නමුත් සතෝ කියලා ඒක යම් තැනක යෙදෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා යම් ආකාරයකින් සිහිය පවත්වන්න ඕනේද? එය පැහැදිලි කිරීම සඳහා තමයි දීගං වා අස්ස සන්තෝ කියලා සඳහන් කරලා තියෙන්නේ. යම් තැනක සිහිය පවත්වන්න ඕනේ නම් ඒක මනාව පැහැදිලි කරන්නයි මේ දීගං වා අස්ස සන්තෝ. එහෙනම් දීගං වා අස්ස සන්තෝ කියලා මුලින්ම සඳහන් කරලා තියෙන්නේ පටිසම්භිදාවේ කියලා සඳහන් කරනවා. පටිසම්භිදාවේ මේ ප්‍රමාණය සඳහන් කරනවා විභංගයේත් මේ ආකාරයෙන්ම මේක සඳහන් කරනවා. පටිසම්භිදා මාලියෙත් පටිසම්භිදා මග්ගපාලියෙත් විභංග අට කතාවෙත් විභංග ප්‍රකරණෙත් මේ කාරණාව මෙහෙම්මම පැහැදිලි කරලා තියෙනවා දීගං වා අස්ස සන්තෝ කියන කාරණාව. පින්නතේ පැහැදිලි කරනවා කොහොමද ආකාර 32කට සිහිය පවත්වන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අන්දනව දාලා තිනවා. ආකාර 32කට සිහිය පවත්වන්න. කොහොමද මේ ආකාර 32කට මේ සිහිය බෙදෙන්නේ කියන කාරණාව මේ දේශනාව කරගෙන යනකොට අපිට පැහැදිලි වෙනවා කොහොමද ආකාර 32කට සිහිය බෙදෙන්නේ කියන කරුණ. ඒ නිසා සඳහන් කරනවා මුලින්ම පැහැදිලි කළ ප්‍රභේද ආස්වාසය ආකාර 16කට බෙදෙනවා, ප්‍රාස්වාසය ආකාර 16කට බෙදෙනවා. එහෙම තමයි සිහිය මේ ආකාර 32කින් පැහැදිලි කරලා තියෙන්නේ කියලා. එයින් සඳහන් කරනවා කර්මස්ථානයේ දැනගත්තා නම් ඊළඟට මේක කොයිතරම් ගැඹුරුද කියන කාරණාව. මේ කර්මස්ථානයේ මනාව තේරුම් ගන්න නම් මේ ආකාර 32 පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතු එක කාරණාවක් දෙකක් අවබෝධ කරලා විතරක් මේ භාවනාව තේරුම් ගන්න කොහොමත් බැරි බව පැහැදිලි කරනවා. මේ ආකාර 32 පිළිබඳවම මනා දැනුමක් සහ අවබෝධයක් ඇතුව කටයුතු කරන කෙනාට මේ ගමන බොහොම ඉක්මන්. ඒ නිසා අපි මේ ආකාර 32 පිළිබඳවම සාකච්ඡා කරමු. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති මේ කියන කාරණාවේදී අස්සසා කියලා කියන්නේ කුමක් නිසාද කියලා පැහැදිලි කරනවා. ආස්වාස වාතය අස්සසා කියලා කියන්නේ ආස්වාස වාතය. දීගං වා අස්ස සන්තෝ ඒ කියන්නේ දීර්ඝ වූ ආස්වාස වාතය පිළිබඳව. සූත්‍ර ක්‍රමයට නම් ආස්වාස කියන්නේ පිටත වාතයේ ඇතුළට ගැනීම. සූත්‍ර ක්‍රමයට ආස්වාසය කියලා කියන්නේ පිටත වාතයේ ඇතුළට ගැනීම. ඒක තමයි සාමාන්‍යයෙන් අපි දන්න කරුණ ආස්වාස කරනවා කියලා කියන්නේ පිටපැත්තේ තියෙන වාතය උරාගෙන ඇතුළට ගන්නවා. ප්‍රාස්වාස කරනවා කියලා කියන්නේ ඇතුළේ පිරෙන වාතය නැවත ශරීරයෙන් පිට කරනවා. මේක තමයි අපි දන්න ක්‍රමය. හැබැයි විනය පිටකයේ මේක පැහැදිලි කරන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට.
විනය පිටකයේදී පැහැදිලි කරන්නේ ආස්වාසය කියලා කියන්නේ ඇතුලේ තියෙන වාතය පිට කරලා දැමීම. ඒක පැහැදිලි කරනවා පොඩි දරුවෙක් ඉස්සරලාම ඉපදිලා කරන්නේ මේ පරිසරයෙන් වාතය ඉහළට ඇදලා ගන්නවද? එහෙම නැත්නම් කය තුල තිබිච්ච වාතය පිට කරලා දානවද? මෙතන සඳහන් කරනවා දරුවෙක් ඉපදිච්ච ගමන්ම කරන්නේ ඇතුලේ තියෙන වාතය පිට කරන එක. ඒ නිසා විනය ක්‍රමයේ පැහැදිලි කරන්නේ ආස්වාසය කියලා ඇතුලේ තියෙන වාතය පිට කරන එකයි. ඊළඟට පැහැදිලි කරනවා මේ සියලුම භාවනා කර්මස්ථාන සාකච්ඡා කරලා තියෙන්නේ විනය ක්‍රමයට නෙමෙයි සූත්‍ර ක්‍රමයටයි. ඒ නිසා අපිට පුරුදු ක්‍රමයටම තමයි මේ භාවනා කර්මස්ථාන ටික සාකච්ඡා වෙලා තියෙන්නේ. නමුත් විනය ක්‍රමයේත් සූත්‍ර ක්‍රමයේත් මේ වගේ වෙනසක් තියෙනවා කියන එක පැහැදිලි කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ කාරණාව නොදැන කෙනෙක් විනය ක්‍රමයෙන් මේක දැනගත්තොත් ලොකු පැටලීමක් ඇති වෙනවා. නමුත් විනය ක්‍රමයේ පැහැදිලි කරලා තියෙන්නේ එහෙමයි, සූත්‍ර ක්‍රමයේ පැහැදිලි කරන්නේ මෙහෙමයි, භාවනා කර්මස්ථාන ඔක්කොම තියෙන්නේ සූත්‍ර ක්‍රමයටයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට මිනිත්තුනි සඳහන් කරනවා මේ කාරණාව විතරක් නෙමෙයි පටිසම්භිදා මග්ගපාළියේ මේක තහවුරු කරලම පෙන්නනවා. උදාහරණත් එක්ක තහවුරු කරනවා පටිසම්භිදාවේ කොහොමද ඒක සූත්‍ර ක්‍රමයටම මේ කර්මස්ථාන පැහැදිලි කරන හැටි. ඒ කාරණාව ප්‍රථමයෙන්ම සඳහන් කරනවා අපි මුලින් සඳහන් කරපු මව් කුසේ හිටපු දරුවා මුලින්ම කරන්නේ ආස්වාසයේද ප්‍රාස්වාසයේද කියන කාරණාව. කරන්නේ ආස්වාසයයි. නමුත් අපි දන්න හැටියට ඒක ප්‍රාස්වාසයයි. නමුත් ඒක විනය ක්‍රමයේ සඳහන් කරලා තියෙන්නේ ආස්වාසය කියලා. ඊළඟට සඳහන් කරනවා දීඝ සහ හ්‍රස්ව කියන කාරණාව. මේ ආස්වාස කාරණාවත් පැහැදිලි කරනවා. තව ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් බාහිර වාතය සියුම් දූවිලි සහිතයි. මේ බාහිර වාතය ඊටාම සියුම් දූවිලි සහිතයි. ඒ දූවිලි අරගෙන අභ්‍යන්තරයට පිවිසෙන වාතය ඉස්සරලාම තල්ලේ වදිනකොට මේ බාහිර පරිසරයේ තියෙන දූවිලි සහිත වාතය ඉස්සරලාම ශරීරයේ ඇතුළට ගන්න මේ දරුවා. එතකොට බාහිර පරිසරයෙන් මුල්ම හුස්ම රැල්ල ඉහළට අදිනවා. ඒ හුස්ම රැල්ලේ තියෙන දූවිලි. මාතෘ ගර්භයේ දූවිලි තිබුණේ නැහැ. මේ පළවෙනි හුස්ම රැල්ල ඉහළට අදිනකොට දූවිලි සමග තල්ලේ ගැටෙනකොට කිවිසුමක් යනවා කියලා සඳහන් කරනවා. දූවිලි තල්ලේ ගැටෙන නිසා කිවිසුමක් යනවා කියලා සඳහන් කරනවා. ඒ මොකද දුහවිලි ප්‍රථම වතාවට තල්ලේ ස්පර්ශ වීම නිසා කියලා සඳහන් කරනවා. අන්න ඒ නිසායි දීඝ සහ හස්ව යන වචන දෙක කාල වශයෙන් දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. කාල වශයෙන් දීඝ සහ හස්ව කියන වචන දෙක කාල වශයෙන් දැනගත යුතුයි කියලාම පැහැදිලි කරලා තියෙනවා. මේ මොකක් සඳහාද? පාලී ක්‍රමයට අතීතේ කියලා තියෙන්නේ. පාලී ක්‍රමයට සඳහන් කරනවා අතීතේ කියලා තියෙන්නේ දිග වෙරළක් නම් දිග රැල්ලක්. දිග වෙරළක් නම් දිග වැල්ලක්. දීර්ඝ වෙරළක් තියෙනවා නම් ඒ දීර්ඝ වෙරළත් එක්ක දීර්ඝ වූ වැලි තලාවකුත් තියෙනවා. දිග වෙරළක්, දිග වැල්ලක්. දිග ජලයක් තියෙනවා නම් ඒ දිගු වැල්ලක් එතන තියෙනවා. ඒ සඳහන් කරනවා දීඝ උදකං දීඝාවාලිකා. දීර්ඝ ජලයක්, දිග වැල්ලක්. හස්ව උදකං හස්ව වාලිකා. කෙටි ජලයක්, කෙටි වැල්ලක් කියලා ඒ කාරණාව මේ පාළියේ පැහැදිලි කරලා තියෙනවා අතීත ක්‍රමයට. මේ නිසා මේ අයුරින් මේ ආස්වාස ප්‍රාස්වාස වාතය සුණු විසුණු වෙලා තියෙන්නේ මොකක් නිසාද කියලා පැහැදිලි කරනවා. කෙටි තැන් වලින් දැනගන්නේ මේ රූප කලාප වලට බිඳෙන නිසා. කෙටි තැන් වලින් සුණු විසුණු වෙලා වගේ තමයි මුලින්ම මේ වාතයේ සිහියෙන් ආස්වාස ප්‍රාස්වාස කරන කෙනාට දැනෙන්නේ මේක සුණු විසුණු වෙලා පවතිනවා වගේ. ඒ කියන්නේ රූප කලාප වලට වේගයෙන් බිඳි කැඩි යන බව මනස සිහියෙන් ඉන්න කෙනෙකුට විතරයි ඒක පේන්නේ. අපිට පේන්නේ සිහියක් නැතුව ඉන්න වෙලාවට ඒක පේන්නේ නෑ. සිහියෙන් ඉන්න කෙනාට
වැටහෙන්න පටන් ගන්නවා මේක මොනතරම් බිඳෙනවද කොයිතරම් වේගෙන් කැඩෙනවද කියන කාරණාව. අන්න ඒ නිසා රූප කලාප වලට විසිරීලා රූප කලාප වලට බෙදිලා තියෙන නිසාම මනාව සිහිය ඇති කෙනෙකුට දැනෙන්නේ මේක සුණු විසුණු වෙවි පවතිනවා වගේ. ඒ කාරණාව පිළිතුරේ සඳහන් කරනවා මේ ආස්වාස ප්‍රස්වාසය ඇතුන්ගේ එහෙම නැත්නම් සර්පයන්ගේ ශරීරයේ ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණයට දීර්ඝ කාලයක් ආස්වාස කරන්නත් දීර්ඝ වේලාවක් ගත වෙනවා ප්‍රාස්වාස කරන්නත් දීර්ඝ වේලාවක් ගත වෙනවා. මේ සත්තුන්ගේ ශරීරයේ ප්‍රමාණයට ඇතෙකුගේ ශරීරය ඊටාම විශාලයි. සර්පයෙකුගේ ශරීරය දිගයි. ඒ නිසා ආස්වාස කරන්න ඔහු ගත කරන කාලය බොහොම දිගයි. ආස්වාස කරන්න දිගු කාලයක් ගත කළා වගේම ප්‍රාස්වාස කරන්නත් ඔහු බොහොම දිගු කාලයක් ගත කරනවා. ඒ හේතුව එයාගේ ඇතුළට වාතය පිරෙන්නේ බොහොම හෙමින්. හෙමින් පිරෙන්නේ ඉඩ වැඩි නිසා. වාතය බොහොම හෙමින් පිරෙනවා. ඒ නිසා සඳහන් කරනවා ශනිකං පූරෙත්වා. හෙමින් පිරෙනවා. ශනිකමේව නික්කමිත්වා. හෙමින්ම පිට වෙනවා. හෙමින්ම පිරෙනවා. හෙමින්ම පිට වෙනවා. දීගං කියලා කියන්නේ මේ දීර්ඝව යා ආස්වාස කරනවා අපිට වඩා. ඊළඟට සඳහන් කරනවා සුනකෙක් සහ හාවෙක් ඊටාම කෙටියෙන් හුස්ම ගන්න අය. අර සර්පයෝ වගේ ඇතික් වගේ ගොඩාක් වෙලා ආස්වාස කරන්නෙත් නැහැ. ගොඩාක් වෙලා ප්‍රාස්වාස කරන්නෙත් නැහැ. එයා වේගෙන් හුස්ම ගන්නවා, වේගෙන් පිට කරනවා. ඒ කාරණාව අපි හොඳටම දන්නවා. සුනකයෝ වගේ සත්තු නිරන්තරයෙන් අපි ළඟ ඉන්න නිසා කොයිතරම් වේගෙන් හුස්ම ගන්නවද, කොයිතරම් වේගෙන් හුස්ම පිට කරනවද. සමහරලාට එයාට හුස්ම ගන්න ඕන වේගය නිසා එයාගේ නාස්පුඩුව එයාට ඉඩමදි වෙනවා. වේගෙන් හුස්ම ගන්න නිසා. ඒ නිසා අපි හොඳට කල්පනාවෙන් බැලුවොත් හැම වෙලාවෙම එයා හුස්ම ගන්නකොට කටත් ඇරලා දිවත් එළියට දාලාමයි ඉන්නේ. එහෙම තමයි හැම වෙලාවෙම හුස්ම ගන්න කටත් ඇරලා දිවත් එළියට දාලා. ආයේ එහෙම ක්‍රමයක් වෙලාවක් හුස්ම අරගෙන එකපාරම කට පියලා සමහරලාට තොල කටලෙව කාලා ආයෙත් එයා දිව එළියට දාගෙන හුස්ම ගන්න පටන් ගන්නවා. එයා බොහොම කෙටි ආශ්වාසයක් තමයි කරන්නේ. කෙටියෙන් ආශ්වාස කරන නිසා වේගයෙන් එහෙම පිට කරනවා. සුනකයොත් එහෙමයි, හාව වගේ සත්තුත් එහෙමයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සමහර මිනිස්සුත් මෙන්න මේ වාගේ දීර්ඝ කාලයක් ආශ්වාස කරනවා. අර ඇත්තු සර්පයෝ වගේ මිනිස්සුත් සමහර අය දීර්ඝ කාලයක් ආශ්වාස කරනවා, ප්‍රාශ්වාසයටත් දිගු කාලයක් යොදනවා. හැබැයි සමහර අය කෙටි කාලයකින් ආශ්වාස කරනවා, කෙටි කාලයකින් ප්‍රාශ්වාස කරනවා. බොහොම සිහියෙන් කෙනෙක් හුස්ම ගන්න හඬ අපිට ඇහෙනවා නම් අපිට තේරෙනවා මෙයා හිමින් ආශ්වාස කරනවද, වේගෙන් ආශ්වාස කරනවද කියලා. සමහර අය හයියෙන් ගන්නවා, දිග කාලයක් ගන්නවා. සමහර අය කෙටි කාලයකින් හුස්ම අරගෙන පිට කරනවා කියලා සඳහන් කරනවා. සුනකයන්ගේ හාවන්ගේ වගේම කෙටිව හුස්ම ගන්න පිට කරන අවස්ථා මිනිසුන්ට තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා දීඝ සහ හ්‍රස්ව ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ කර්මස්ථානීය දේශනා කරලා තියෙන්නේ මිනිස්යන්ට අවස්ථා දෙකම තියෙන නිසා. දීඝං වාස සන්තු, දීඝං වාපස්ස සන්තු. දීර්ඝව සහ හ්‍රස්ව, දීර්ඝ විදියට සහ කෙටි විදියට මේ ක්‍රම දෙකෙන්ම මේ කර්මස්ථානීය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මිනිස්සු ගාව මේ ක්‍රම දෙකම තියෙනවා. දීර්ඝව හුස්ම ගන්න අයත් ඉන්නවා, කෙටිව හුස්ම ගන්න පිට කරන අයත් ඉන්නවා. දෙගොල්ලටම ගැලපෙන්නේ දීඝ සහ හ්‍රස්ව කියන මේ කොටස් ආකාර දෙක යෙදිලා තියෙන්නේ මේ නිසයි කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා දීඝ සහ හ්‍රස්ව ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කළා. පටිසම්භිදාවේ සඳහන් කරලා තියෙනවා කෙසේ දීර්ඝව ආශ්වාස කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නේ මේ දැනගන්නේද? පටිසම්භිදා මග්ගයේ පැහැදිලි කරනවා කොහොමද දීර්ඝව ආශ්වාස කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නේ මේ එයා දැනගන්නේද? මම දීර්ඝව ආශ්වාස කරනවා කියලා එයා දැනගන්නේ කොහොමද කියන කාරණාව සඳහන් කරනවා. ඒ පැනේට පිළිතුරු සපයලා තියෙනවා දීර්ඝව ආශ්වාස කරන්නේ මේ, දීර්ඝව ආශ්වාස කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නේ මේ, දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ, දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ මේ කියන පැනේට දීපු උත්තරය තමයි දීගං අස්සාසං
අද්දාන සංකාතේ අස්ස සති දීර්ඝ ආශ්වාසයේදී දීර්ඝව ආශ්වාසය කරන්නේ යයි දැනගැනීමින්ම ආශ්වාස කරනවා. මම දීර්ඝව ආශ්වාසයක් කරනවා නම් මම ඒක දැනගන්න ඕනේ. දීර්ඝ ආශ්වාසයක් කරන්නේ මී කියලා ඔහු දැනගෙන ඒ සිහියෙන් ආශ්වාස කරන්න ඕනේ. මොකද තමන් දන්නවා මම දීර්ඝව ආශ්වාස කරන කෙනෙක්ද කෙටියෙන් ආශ්වාස කරන කෙනෙක්ද කියලා. දීර්ඝව ආශ්වාස කරන කෙනා දැනගන්න ඕනේ මම දීර්ඝව ආශ්වාස කරන්නේ මී කියලා දැනගෙන සිහියෙන්ම ආශ්වාස කරන්න ඕනේ. කෙටියෙන් ආශ්වාස කරන කෙනා මම කෙටියෙන් ආශ්වාස කරන්නේ මී කියලා දැනගෙනම ආශ්වාස කරන්න ඕනේ. එහෙමනම් දීර්ඝ කෙනා ප්‍රාශ්වාස කරන්නේ දීර්ඝවයි, කෙටි කෙනා ප්‍රාශ්වාස කරන්නේ කෙටියෙන්මයි. ඒ කරුණු දෙක මනාව දැනගෙන තියෙන්න ඕනේ. දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ යයි දැනගෙනම දීර්ඝව ප්‍රාශ්වාස කිරීමත් සිදු කළ යුතුයි. දීර්ඝව ආශ්වාස කරන්නේ මී දීර්ඝ කාලයක් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ මී කියලා හික්මිය යුතුයි කියලා සඳහන් කරනවා. දීර්ඝ කාලයක් ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී මේ කැමැත්ත කියලා එකක් උපදිනවා කියලා සඳහන් කරනවා. දීර්ඝව ආශ්වාස කරනකොටත් දීර්ඝව ප්‍රාශ්වාස කරනකොටත් කැමැත්තක් උපදිනවා. කොහොමද මේ කැමැත්තක් උපදින්නේ? මොකද මේ ඇති වෙන ශාන්ත භාවය නිසා. දීර්ඝව ආශ්වාස කරනකොට සහ දීර්ඝව ප්‍රාශ්වාස කරනකොට අපි සමහරලාට දුක් මුසු අවස්ථාවක් වුණාම අපි එකපාරම ඉහළට හුස්ම පොදක් හැදලා ආයෙ පිට කරලා දානවා. අපි කියන හුණු හුණු එලනවා වගේ කියලා. නමුත් අර හිතේ තිබිච්ච දුකක්, වේදනාවක්, බරක් මේ හුස්ම පොදත් එක්ක ටිකක් නිමිලා ගියා, අඩු වෙලා ගියා, විසඳුණා වගේ අපිට ලොකු සුවයක් දැනෙනවා. එහෙනම් මේ දීර්ඝ ආශ්වාස කරන එක මනාව සිහි කල්පනාවෙන් යුක්තවම දීර්ඝ ආශ්වාස කරනකොට දීර්ඝව ප්‍රාශ්වාස කරනකොට ඒක දැනගන්නකොට අපිට ඇති වෙන මනාව වූ ශාන්ත භාවයක්. ඒ ශාන්ත භාවය නිසාම මේ දීර්ඝ ආශ්වාසයට ලොකු කැමැත්තක් අපි තුල උපදිනවා කියලා සඳහන් කරනවා. එසේ කැමැත්ත ඉපදුනහම ඒ කැමැත්ත වශයෙන් වඩාත් සියුම් වෙලා ඊටාම සිහියෙන් දීර්ඝව ආශ්වාස කරන්න පුළුවන් වෙනවා. දැන් කැමැත්තක් ඉපදුනානේ මේ දීර්ඝ ආශ්වාසයට. ආන්ගේ දීර්ඝ ආශ්වාසයට ඇතිවෙච්ච කැමැත්ත නිසාම ක්‍රමයෙන් මේ ආශ්වාසයේ සියුම් වෙන්න පටන් ගන්නවා. එහෙම සියුම් වෙන්න සිහියෙන් ආශ්වාස කරන්න ඔහු උත්සාහ කරනවා. සියුම් වෙනවා කියලා කියන්නේ දැනෙන ප්‍රමාණය අඩුයි. නමුත් මට ඒක හොයාගන්න ඕනේ. මම ආශ්වාස කරනවා කියලා. ඒ ආශ්වාස කරනවා කියලා හොයාගන්න උත්සාහ කරන නිසාම ඒක හොයාගන්න සිහිය පවත්නවා. එන්නේ සියුම් වෙනවා. ඒක හොයාගන්න ඕන නිසා සිහිය පවත්නවා. ඒ සියුම් බව නිසා වඩාත් සිහියෙන් දීර්ඝව ප්‍රාශ්වාස කරන්නත් ඔහුට පුළුවන් වෙනවා. ඒ නිසා සිහියෙන්ම දීර්ඝව ආශ්වාස කරනවා, සිහියෙන්ම දීර්ඝව ප්‍රාශ්වාස කරනවා. ඊළඟට සඳහන් කරනවා එතකොට මේ කැමැත්ත තවත් සියුම් වුණාම තතෝ සුකුමතරං තවත් ආශ්වාස ප්‍රාශ්වාස සියුම් වුණාම ප්‍රමෝද්‍ය නම් වූ ප්‍රීතියෙහි තරුණ අවස්ථාව හෙවත් මුල් අවස්ථාව යෙදෙනවා කියලා. දැන් සිහියෙන්ම ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා, සිහියෙන් ආශ්වාස කරමින් ප්‍රාශ්වාස කරනකොට බොහොම සුවයක් දැනෙනවා. ඒ සුවය නිසා ඒ සුවේ තවත් අපි හොයනවා තතෝ සුකුමතරං තවත් ආශ්වාස ප්‍රාශ්වාසයේ සියුම් වුණාම අපිට ඇති වෙනවා මෙන්න මේ ප්‍රමෝද්‍ය කියන తত্ত্বය. ඒක ප්‍රීතියවත් සතුටවත් නෙමෙයි, ප්‍රමෝද්‍ය කියන తত্ত্বය ඇති වෙනවා. ඒ ප්‍රමෝද්‍ය කියලා කියන්නේ මොකක්ද එතකොට? ප්‍රීතියෙහි මුල් අවස්ථාව. ප්‍රමෝද්‍ය කියලා කියන්නේ ප්‍රීතියේ පළවෙනි අවස්ථාව. ඒකට සඳහන් කරනවා තරුණ ප්‍රමෝදය කියලා. ඒ කියන්නේ ප්‍රීතියේ මුල් අවස්ථාව සඳහන් කරන්නේ තරුණ ප්‍රමෝදය කියලා සඳහන් කරලා තියෙනවා. මුල් අවස්ථාව යෙදෙන නිසා පාමෝජ්‍ය වශයෙන් තතෝ සුකුමතරං දීගං අස්සාසං අද්දාන සංකාතේ අස්ස සති කියලා දේශනා කරනවා. තතෝ සුකුමතරං දීගං අස්සාසං අද්දාන සංකාතේ අස්ස සති. මොකද මුලින් ආශ්වාස කරද්දී දීර්ඝයි කියලා දැනගන්නවා. නමුත් පසුව කැමැත්තක් ඇති වෙනවා ඒ දීර්ඝ ආශ්වාස කරන්න
හේතුව ශාන්ත බව සහ ප්‍රණීත බව වැඩි නිසා. ඉන්පසුව ඡන්ද වශයෙන් කියලා කියන්නේ ආපහු කැමැත්ත නිසා. ඡන්දතා කියලා කියන්නේ ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. ඒ නිසා ඡන්ද වශයෙන් කැමැත්ත වැඩි නිසා තවත් සියුම් වෙනවා. දැන් මම මේ ආස්වාස හුලං රැල්ලටයි පාස්වාස හුලං රැල්ලටයි බොහොම කැමතියි. ඒ කැමති වෙන්න ඒක එන්න සියුම් වෙනවා. ඒ සියුම් වෙන නිසා මට ශාන්ත බවක් සහ ප්‍රණීත බවක් දැනෙනවා. එහෙම සියුම් වෙන්න කැමැත්ත දියුණු වුණාම ප්‍රමෝදය වශයෙන් තරුණ ප්‍රීතිය උපදිනවා. මේ සියුම් වෙන්න තමයි මේ ප්‍රමෝද්‍ය කියන తত্ত্বය ඇති වෙන්නේ. ඒ නිසා සිහිපත් කරනවා මේ ප්‍රීතිය කීවට ප්‍රීතියට කලින් කියන తত্ত্বයටයි මේ ප්‍රමෝද්‍ය කියන්නේ කියලා. ප්‍රමෝද වශයෙන් මේ ආස්වාස ප්‍රාස්වාස කරද්දී තවත් සියුම් වෙලා සිත උපේක්ෂාවේ පිහිටනවා. තවත් සියුම් වෙන්නේ සිත උපේක්ෂාවට බර වෙනවා. උපේක්ෂාවේ පිහිටනවා. ඒ කියන්නේ සිත මධ්‍යස්ථ ප්‍රමාණයෙන් දැන් පවතිනවා. දැන් ගොඩාක් වෙහෙසිලා ආස්වාස ප්‍රාස්වාස හොයන්න වෙන්නේ නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණයෙන් සිහිය පවතිනවා. දැන් මධ්‍යස්ථ වශයෙන් මම ආස්වාස ප්‍රාස්වාස කරනවා. දැන් මගේ සිහිය හැම වෙලාවෙම එක තැන රඳව ගන්න පුළුවන් ශක්තියක් මට දැන් ලැබිලා තියෙනවා යම් ප්‍රමාණයකට. මෙන්න මේ විදිහට ආකාර 9කින් දීර්ඝව ආස්වාස කරනවා, දීර්ඝව ප්‍රාස්වාස කරනවා. ඒක පැහැදිලි කරනවා ආකාර 9කින් දීර්ඝව ආස්වාස ප්‍රාස්වාස කරනවා කියලා දැනගන්නවා කියලා. නැත්නම් එහෙම සඳහන් කරලා තියෙනවා. එතකොට මේ දීර්ඝව ආස්වාස කරන විට පවතින කය මොකක්ද? මේ ආස්වාස ප්‍රාස්වාසයට තමයි කය කියලා කියන්නේ. ඒ අනුව මේ සිහිය පැවැත්වීම අනුපස්සනා, මේ අනුපස්සනා කියන්නේ ඥානයක් කියලා සඳහන් කරනවා. අනුපස්සනා ඥානය. කායෝ උපට්ඨානං සෝ සති. කායෝ උපට්ඨානං සෝ සති. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ කය මිසක් සිහිය නෙමෙයි කියලා සඳහන් කරනවා. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ ආස්වාස කය, ප්‍රාස්වාස කය, ඒ සිහිය නෙමෙයි කියලා සඳහන් කරනවා. කායෝ උපට්ඨානං නෝ සති. සිහියක් වෙනවා. එළඹ සිටීමෙන් සිහිය කියනවා. සිහිය වෙනවා කියලා කෘත්‍ය දෙකක් දේශනා කරලා තියෙනවා. කෘත්‍ය දෙකක් කරනවා සිහිය. කොහොමද? සිහියත් වෙනවා. සිහිය කියලා කියන්නේ සිහියත් වෙනවා. එළඹ සිටීමෙන් ඒකට කියනවා සිහිය කියලා. එළඹ සිටිනවා කියලා කියන්නේ දැන් හුස්ම ගන්නවා කියලා සිහියෙන් දකින්නවා. එළඹ සිටීමෙන් ඒක සිහියත් වෙනවා. සිහියත් වෙනවා. මේ සිහිය කෘත්‍ය දෙකක් කරනවා. දැන් සිහියෙන් ඉන්නවා. මේ සිහිය කාර්යයන් දෙකක් කරනවා. මොකද්ද? සිහියෙන් කරනවා එළඹ සිටීම කියන කෘත්‍ය. සිහිය එළවාගෙනයි දැන් ඉන්නේ ආස්වාස ප්‍රාස්වාස කරන බව ඒක සිහියෙන් කරනවා. කය එළඹ සිටින්නේ නැහැ. කය පවතිනවා විතරයි. අපේ මේ කය පවතිනවා. නමුත් සිහිය පැමිණෙනවා. කය පවතිනවා. සිහිය පැමිණෙන නිසා කය එළඹ සිටින්නේ නැහැ. කය පවතිනවා විතරයි කියලා සඳහන් කරනවා. තාය සතියා තේන ඥානේන තං කායං අනුපස්සති. ඒ සිහියෙන් ඒ ඥාණයෙන් ඒ කය අනුව බලයි. ඒ සිහියෙන් ඒ ඥාණයෙන් ඒ කය අනුව බලයි. එතන සඳහන් කරන්නේ එළඹ සිටි සිහියක් තියෙනවා. ඒ සිහියෙන් එතකොට ඒ සිහිය කියලා කියන්නේ ඥානයක් කියලා අපි මුලින් සඳහන් කළා. අනුපස්සනා කියලා කියන්නේ කය අනුව බලනවා කියන්නේ ඥානයක්. එහෙනම් ඒ සිහියෙන් ඒ ඥාණයෙන් තං කායං අනුපස්සති. ඒ කය අනුව හැම වෙලාවෙම බලන් උත්සාහ කරනවා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක සිහියෙන් ඥාණයෙන් යුක්තව බලන් උත්සාහ කරනවා. තේන උච්චති. එම නිසා සඳහන් කරනවා කායේ කායානුපස්සති සතිපට්ඨාන භාවනා. සිහියෙන් එළඹිලා ඒ සිහියෙන් ඥාණයෙන් කය අනුව බලන නිසා ඒකට කියනවා කායේ කායානුපස්සී සතිපට්ඨාන භාවනා කියලා. සිහියෙන් කය අනුව බලනවා සිහියට එළඹිලා. මේ කයෙහි කය අනුව බලනවා
කියන මේ සතිපට්ඨාන භාවනාව. එහෙම නැත්නම් සමහරලාට කෙනෙක් හිතන්න පුළුවන් මේ කාරණා දෙක නැත්නම් කාරණා දෙක සඳහන් කරන්නේ ඇයි කියලා. කොහොමද කාරණා දෙක තියෙන්නේ? කායේ කායානුපස්සනා. කායේ කායානුපස්සනා. කය ගැනමයි කියන්නේ. කායේ කය කායානුපස්සනා. එහෙනම් මේ කය අනුව බලනවා. චිත්තේ චිත්තානුපස්සනා. මේ සිත අනුව බලනවා. ධම්මේ ධම්මානුපස්සනා. මේ ධර්මතාවයන් දිහා ධර්මතාවයන්ට අනුව බලනවා. සඳහන් කරනවා ඒක තමයි මේ වචන දෙකේ තේරුම කියලා. කායේ කායානුපස්සනා. කයෙහි කය අනුව බලනවා කියන වචනේ තේරුම. කායේ කායානුපස්සනා කියන වචනය මේ විදිහට දීර්ඝ ආස්වාස ප්‍රාස්වාස කිරීම ගැන මේ පටිසම්භිදාවේ තවත් ක්‍රමයකට පැහැදිලි කරනවා. එහෙම නැත්නම් තවත් ආකාරයකින් පටිසම්භිදාවේක විස්තර කරනවා. ඒ අයුරින්ම කෙටිව ආස්වාස කිරීම ගැනත් විස්තර කරනවා. දීර්ඝ ආස්වාස කිරීම ගැන වගේම කෙටි ආස්වාස කිරීම පිළිබඳවත් එහෙමමයි අපිට හිතන්න තියෙන්නේ. නමුත් එතන එක කාරණාවක් සඳහන් කරනවා වෙනසකට තියෙනවා කියලා. මොකද්ද? දීගං අස්සාසං අද්ධාන සංකාතේ අස්ස සති. දීර්ඝ වූ අද්ධානයක් එහෙම නැත්නම් දීර්ඝ වූ කාලයක් කියන වචනේ වෙනුවට රස්සං අස්සාසං ඉත්තර සංකාතේ කියලා සඳහන් කරනවා. වචන දෙකේ එක වෙනසක් තියෙනවා. දීගං අස්සාසං අද්ධාන සංකාතේ කියලා තමයි දීර්ඝ ආශ්වාස කරනවට කියන්නේ. මේ අද්ධාන සංකාතේ කියන තැනට කෙටිව ආශ්වාස කරන තැන නැත්නම් ප්‍රාශ්වාස කරන තැන රස්සං අස්සාසං ඉත්තර සංකාතේ. අතන සඳහන් කළේ දීගං අස්සාසං අද්ධාන සංකාතේ. මෙතන සඳහන් කරන්නේ රස්සං අස්සාසං ඉත්තර සංකාතේ. ඉත්තර කියන එකයි අද්ධාන කියන වචනේ විතරක් වෙනස් වෙලා තියෙනවා. අද්ධාන සංකාතේ කියලා කියන්නේ දීර්ඝ වූ ආශ්වාසය. දීර්ඝ කාලයක් තියෙනවා. අද්ධාන කියන්නේ දුර කාලයක් පවතිනවා කියන එකයි. දීර්ඝ වූ ආශ්වාසයක් දුර කාලයක් දීර්ඝ කාලයක් පවතිනවා. රස්සං කියන්නේ කෙටි ඊටාම අඩුවෙන් කියන එකටයි රස්ව කියලා කියන්නේ. ඉත්තර සංකාතය කියන්නේ අඩුවෙන් තියනවා කියන එකටයි ඉත්තර කියන වචනේ තේරුම. ඒ නිසා මේ පාඨ දෙකේ වචනයක වෙනසක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතනේ දීර්ඝ කමඨහනි තියෙන්නේ අද්ධාන නැත්නම් ඉත්තර සංඝාත කියන එකයි. දීර්ඝ කමඨහනි තියෙන්නේ අද්ධාන කියන එකයි. කෙටි කමඨහන් තියෙන්නේ ඉත්ත සංඝාත කියන එකයි. කොතනද මේ කාරණාව පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. මේ කාරණාව තියෙන්නේ පටිසම්භිදාවේ නෙමෙයි පිටකයේ මේ කාරණාව පැහැදිලි කරන තැනමයි මේ පාඩේ තියෙන්නේ. කෙනෙක් මේ පාඩේ පටිසම්භිදාවෙන් හොයන්න ගියොත් ඒක පටිසම්භිදාවේ නෙමෙයි තියෙන්නේ පිටකයේමයි මේ කරුණ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා දීගෝ රස්සෝච අස්සාසෝ අස්සාසෝච අස්සාසෝපිච තාදිසෝ. දීර්ඝ කෙටි ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් ඒ අයුරින්ම චත්තාරු වන්නා වත්තන්ති නාසිකග්ගේව බික්කුණෝ. මේ සතර ආකාරයෙන්ම විස්තර සහිතව සතර ප්‍රභේදයක් පවතී මේ භික්ෂුවගේ නහය අග. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව සිත යොමු කරලා මේ භාවනාව සිදු කරන කෙනා මෙතන සඳහන් කරන භික්ෂුවක් පිළිබඳව අපි ඒ කාරණාව සඳහන් කළා. බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම මහණෙනි කියලා භික්ෂූන්ට තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒ ඉදිරියෙම ඉන්නේ භික්ෂූන් වහන්සේලා නිසා. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ චත්තාරෝ වන්නා වත්තන්ති නාසිකග්ගේව බික්කුණෝ. මේ සතර ආකාරයෙන්ම විස්තර සහිතව සතර ප්‍රභේදයක් පවතී. බික්කුණෝ මේ භික්ෂුවගේ නහය අග. එනම් මේ නහය අග ප්‍රභේද හතරක් තියෙනවා. ඒ ප්‍රභේද හතර මේ භාවනාව කරන කෙනා මනාව හුරු පුරුදු කරලා තියෙන්න ඕනේ. නහය අග තියෙන ප්‍රභේද හතර. මොනවද නහය අග තියෙන ප්‍රභේද හතර?
පින්නදී සඳහන් කරනවා මෙන්න මේ අපි සාකච්ඡා කරන ප්‍රමාණය සාකච්ඡා කළ ප්‍රමාණය තුල මේ විදිහට ආකාර හතරක් දැනගන්නවා. මොන ආකාර හතරද? නහය අග තියෙන ප්‍රභේද හතර. මොකද්ද? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. එහෙම සඳහන් කළේ මේ සියලු ආස්වාස ප්‍රාස්වාස කායන්ගේ සම්පූර්ණ ආස්වාස වාතේහි ආදි මජ්ජ පරියෝසානං විවිධං කරොන්තු. එහෙම කියන්නේ මුල මැද අග දැනගැනීමව ආස්වාස කරමි හික්මෙනවා. සියලු ආස්වාස කායන්හි මුල මැද අග දැනගැනීමින්ම ආස්වාස කරමි දැනගනි. විදිතං කරොන්තු කියලා කියන්නේ දැනගනිමින් කියන කාරණාව. පාකටං කරොන්තු ප්‍රකට කරනවා. ආකාර හතරක් පිළිබඳව දැනගන්නවා. එහෙම නැත්නම් මුල මැද අග කියන ස්ථාන තුන පිළිබඳව දැනගන්නවා ප්‍රකට කරනවා. දැනගනිමින්ම ප්‍රකට කරගන්නවා. එහෙම නැත්නම් ඊටාම හොඳින් දැනගන්නවා කියන අර්ථයයි මේ ප්‍රකට කරගන්නවා කියලා කියන්නේ. මොකක් පිළිබඳවද? මුල මැද අග කියන ස්ථාන පිළිබඳව. ඒවං විදිතං කරොන්තු පාකටං කරොන්තු ඥාන සම්පයුත්තේන චිත්තේන අස්ස සති. මේ දැනගන්නේ ප්‍රකට කරගන්නේ කියන අවස්ථාවේහි ඥාන සම්ප්‍රයුක්ත චිත්තයෙන් තමයි ආස්වාස කරන්නේ. මේ දැනගන්නවා කියන කෙනා මේ ස්ථාන තුන මුල මැද අග දැනගන්න කෙනා ඥාන සම්ප්‍රයුක්ත සිතකින්ම තමයි ආස්වාස කරන්නේ. එතකොට ඥාන සම්ප්‍රයුක්ත සිත, ඥාන විප්පයුක්ත සිත කියලා අභිධර්මයේ සිත පැහැදිලි කරනවා. ඥාන සම්ප්‍රයුක්ත සහ ඥාන විප්පයුක්ත. ඒකයි මම සඳහන් කළේ යම් යම් තැන්වල අභිධර්ම කාරණාත් සඳහන් වෙනවා. ඒ කරුණ පිළිබඳව අවබෝධයක් තිබුණොත් අපිට මේක තේරුම් ගැනීම තවත් පහසු වෙනවා කියලා. එhmenan මෙතන සඳහන් කරනවා එහෙම කියන්නේ ආස්වාසය දැනගන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිතකින් කියන එක ඒකම නෙමෙයි. එහෙම සඳහන් කරන්නේ ආස්වාසය දැනගන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිතකින් කියන එකම නෙමෙයි. නමුත් ඥාන සම්ප්‍රයුක්ත සිත සහ ඥාන විප්‍රයුක්ත කියලා සිත් තියෙනවා. ඊළඟට මුලින් අපි සඳහන් කළා මෙසේ දැනගන්නේ ප්‍රකට කරගන්නේ කියන අවස්ථාවේහි ඥාන සම්ප්‍රයුක්ත චිත්තයෙන් තමයි ආස්වාස කරන්නේ. එතන සඳහන් කළා ඥාන සම්ප්‍රයුක්ත චිත්තයෙන් තමයි ආස්වාස කරන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා එහෙම කියන්නේ ආස්වාසයේ දැනගන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිතකින් කියන එකම නෙමෙයි කියලා. එහෙනම් කොහොමද මොකද එහෙම කියන්නේ කියන කාරණාව පැහැදිලි කරනවා. ආස්වාසයේ අනුව නුවණ මෙහෙවන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිතකින්. ආස්වාසයේ අනුව ආස්වාස කරන්නේ නෙමෙයි. ආස්වාසයේ අනුව නුවණ ඉදිරියට මෙහෙවන්නේ ඥාන සම්ප්‍රයුක්ත සිතකින්. ඒ කාරණාවයි එහෙම සඳහන් කරන්නේ. ඒක කොහොමද? කාය විඥානයේ කියන නහයේ අග ස්පර්ශ වෙන අරමුණ දැනගන්නේ කාය විඥානයේ නම් වූ සිතකින්. නහයේ අග ස්පර්ශ වෙනකොට මොනවද නහයේ අග ස්පර්ශ වෙන්නේ? මේ සුලං රැල්ල. නහයේ අග ස්පර්ශ වෙනවා මේ කියන එක දැන ස්පර්ශ වෙනවා කියන අරමුණ දැනගන්නේ කාය විඥානයේ නම් වූ සිතකින්. මොකද ශරීරයේ ස්පර්ශ වෙන්නේ නහයේ අග. ඒක දැනගන්නේ කාය විඥානයේ නම් වූ සිතකින්. ඒ සිත අහේතුක විපාක සිතක්. මේ කාය විඥානයේ කියන සිත අහේතුක විපාක සිතක්. ඒ සිත දැනගන්නවා ඥාන සම්පයුක්ත කාමාවචර කුසල සිතකින්. මේක අහේතුක විපාක සිතක් කියන එක ඥාන සම්පයුක්ත කාමාවචර කුසල සිතකින් ඒක දැනගන්නවා. සඳහන් කරනවා එතකොට ඥාන සම්පයුක්ත සිත් හතරක් තියෙන්නේ. ඒ හතරකින් ඥාන සම්පයුක්ත සිත් හතරයි තියෙන්නේ. ඒ හතරෙන්
එකකින් තමයි දැනගන්නේ. ඥාන සංප්‍රයුක්ත සිත් 4යි, ඥාන විපයුත් සිත් 4යි. මේ අවස්ථාව ඥාන සංප්‍රයුක්ත සිත් 4 එකකින් තමයි දැනගන්නේ. ඒ කාරණාව අපිට මේ වෙලාවේ අපහැදිලි වගේ දැනුණට අපිට පැහැදිලි වෙනවා. අන්න ඒ නිසා අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති කියලා සඳහන් කරලා තියෙනවා. අස්ස සිස්සාමීති සික්කති, සික්කති කියලා කියන්නේ හික්මෙනවා. පස්ස සිස්සාමි එහෙනම් අස්ස සිස්සාමි පස්ස සිස්සාමි කියලා මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ හින්දා සඳහන් කරනවා එතකොට මේ තියෙන වෙනස මොකක්ද කියලා. දැන් අපිට පැටලි සහගතයි වගේ වුණා එතන. ඒ තියෙන වෙනස මොකක්ද කියන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. එක භික්ෂුවකට විසිරුණු ආස්වාස ප්‍රාස්වාස කයෙහි මුල දැනෙනවා. එක භික්ෂුන් වහන්සේ නමකට නැත්නම් භාවනාව වඩන කෙනෙකුට මේ ආස්වාස ප්‍රාස්වාස කය දැන් විසිරීලා තියෙන්නේ. ඒ විසිරිච්ච කෙනාගෙන් එක්කෙනෙකුට මුල දැනෙනවා. ඒ කියන්නේ නහයේ මුලින්ම ආස්වාස ප්‍රාස්වාස කය ගැටෙනවා දැනෙනවා. හැබැයි එයාට මැද දැනෙන්නෙත් නැහැ, අග දැනෙන්නෙත් නැහැ. මුල විතරමයි එයාට දැනෙන්නේ. අනිත් අවස්ථා දෙකම අරමුණු වෙන්නේ නැහැ. තව භික්ෂුවකට මැද අරමුණු වෙනවා, මුල සහ අග යන ස්ථාන දෙකම විසිරෙනවා. මුල අරමුණු වෙන්නෙත් නැහැ, අග අරමුණු වෙන්නෙත් නැහැ. මැද විතරයි අරමුණු වෙලා තියෙන්නේ. එයාට මුලයි අගයි දෙකම විසිරෙනවා. මුල අරමුණු වෙන කෙනාට මැද අග යන දෙකම විසිරෙනවා. මැද අරමුණු වෙන කෙනාට මුලයි අගයි විසිරෙනවා. මුල අරමුණු වෙන කෙනාට මැදයි අගයි දෙකම විසිරෙනවා. තව කෙනෙකුට අග විතරයි අරමුණු වෙන්නේ. ඔහුට මුලත් මැදත් කියන අවස්ථා දෙකම විසිරෙනවා. ඒ අවස්ථාව හොයාගන්න ඔහුට සෑහෙන්න වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. තවත් භික්ෂුවකට මුල මැද අග යන තුන් තැනම මනාව අරමුණු වෙනවා. ඒ නිසා මුල මැද අග යනුවෙන් වෙහෙස වෙන්න ඒ පුජ්‍යලයට අවශ්‍ය වෙන්නේ නැහැ. අර ගොල්ලන්ට වෙහෙස වෙන්න වෙනවා. මුල අරමුණු වෙන කෙනාට මැදයි අගයි හොයන්න ඕනේ. මැද අරමුණු වෙන කෙනාට මුලයි මැදයි හොයන්න වෙනවා. මැද අරමුණු වෙන කෙනාට මුලයි අගයි හොයන්න සිද්ධ වෙනවා. අග අරමුණු වෙන කෙනාට මුලයි මැදයි හොයන්න සිද්ධ වෙනවා. මුල මැද අග කියන තුන් තැන මනාව අරමුණු වෙන කෙනාට ඒක හොයන්න වෙහෙස වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊටාම හොඳින් දැනගනිමි, ප්‍රකට කරමින්, පැහැදිලි කරමින්, අරමුණු කරගනිමින් භාවනාව කරනවා. තුන් ස්ථානයේම මනාව අරමුණු වෙන නිසා ඊටාම පහසුවෙන් භාවනාව වඩ아가ගෙන යන්න පුළුවන්. දැන් මේ භාවනාවට 10ක් වාඩි වුණොත් 10 දෙනාගෙන් කී දෙනෙකුට මේ තුන් ස්ථානයේ දෙකපාර අරමුණු වෙනවද? කී දෙනෙකුට මුලද? කී දෙනෙකුට අගද? කී දෙනෙකුට මැදද කියන කාරණාව අපි දන්නේ නැහැ. ඒ නිසා එක එක්කෙනාට භාවනාව වැඩෙන හැටි වෙනස්. එක එක්කෙනාට ප්‍රතිඵල ඉක්මන්, සමහර අයට ප්‍රතිඵල ප්‍රමාදයි. නමුත් මේ ස්ථාන තුනම හොඳින් අරමුණු වෙන කෙනාට ගමන බොහොම ඉක්මන්. ඒ නිසා මෙන්න මේ භික්ෂුව ගැන කියන්න තමයි කියලා තියෙන්නේ. කොයි භික්ෂුව ගැන කියන්නද? මුලයි, මැදයි, අගයි තුනම අරමුණු වෙන භික්ෂුව ගැන කියන්න තමයි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා සඳහන් කරලා තියෙන්නේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා කියන්නේ මුල, මැද, අග කියන තුන් තැනම මනාම අරමුණු වෙන භික්ෂුව පිළිබඳවයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා කියන්නේ ඒ කාරණාවම තමයි. ඊළඟට සඳහන් කරනවා සික්කති එහෙම නැත්නම් ඝටති එහෙම නැත්නම් වායමති කියන අර්ථය. සික්කති, ඝටති, වායමති කියන අර්ථය. ගිහි හෝ පැවිදි හෝ වේවා යම් කෙනෙක් උත්සාහ කරයි නම් මේ අරමුණ, ගිහි හෝ පැවිදි හෝ යම් කෙනෙක් උත්සාහ නොකරයි නම් කවදාවත් මේ අරමුණ වැටෙන්නේ නැහැ. එහෙනම් උත්සාහ කරන්නම අවශ්‍යයි.